ආයුබෝවන් වාසනාවන්ත දරුවනේ ඔගොල්ලෝ සියලු දෙනාම මාගේ සිසිර ඇකඩමිය YouTube නාලිකාවට මම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අද දිනේ මම ඔයගොල්ලොත් එක්කලා කතා කිරීමට සූදානම් වෙන්නේ අර වර්ගඵලය පිළිබඳ ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝවේ ඉදිරිපත් කරපු වර්ගඵලය පිළිබඳ පාඩමේ ඉදිරි කොටස. ඒ කියන්නේ වෘත්තයක වර්ගඵලයේ සෙවීම සහ ත්‍රිකෝණ ප්‍රිස්මයක වර්ගඵලයේ සෙවීම පිළිබඳවයි. අපි බලමු ඒ ගැන කතා කරලා. මේ තියෙන්නේ වෘත්තයක්. අරය R වෙන වෘත්තයක්. අපිට පුළුවන් දැන් මේකේ වර්ගඵලය සොයන සූත්‍රයක් ගොඩනගා ගන්නනේ අපි හදන්නේ. මේ වෘත්තය අපි හිතමු කාඩ්බෝඩ් එකක වෘත්තයක් ඇඳලා කපාගත්තා. කපාගෙන ඉවර වෙලා මේ වෘත්තය ඊටාත්ම කුඩා කැබලි වලට මේ විදිහට මේ සම්පූර්ණ වෘත්තයෙන්ම මේ වගේ චූටි කැබලි වලට අපි කඩා ගන්නවා. කපා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ පළවෙනි කැබල්ල අරගෙන මේ පැත්තට, ඒ කියන්නේ මේකේ පරිධිය කොටස, මෙන්න මේ පරිධිය කොටස මේ පැත්තට හිටින්න අලව ගන්න. ඊළඟට දෙවෙනි කැබල්ලේ පරිධිය කොටස මේ පැත්තට හිටින්න අපි අලව ගන්න. ඊළඟට තුන්වෙනි කැබල්ල අරගෙන අපි ඒකේ පරිධිය කොටස මේ පැත්තට හිටින්න තුන්වෙනි කැබල්ල අලව ගන්නවා. හතරවෙනි එක මේ පැත්තට, ආයි පස්වෙනි එක මේ පැත්තට, හයවෙනි එක මේ පැත්තට, හත්වෙනි එක මේ පැත්තට, අටවෙනි එක උඩ පැත්තට පරිධිය කෑල්ල කොටස හිටින්න ওই විදිහට, නවවෙනි එක මේ පැත්තට, ওই විදිහට අපි දිගටම මේ සම්පූර්ණ වෘත්තයම මේ විදිහට කොටස් වලට කපලා අරගෙන මේ විදිහට අලෝගෙන යන්න. එතකොට එහෙම ගියහම මෙන්න මේ කපන කොටසෙහි පළල ඉතාලම ඒ කියන්නේ මේ පරිධියේ කොටස ඉතාමත්ම අඩුම කරලා හීනි කෑලි වලට කැපුවොත් අපිට මෙතන ඍජු කොණාශ්‍රයකට ආසන්නම හැඩතලයක් ලබා ගන්න පුළුවන්. අපි මේ කපන කොටස ලොකුවට විශාලව කැපුවොත් එහෙම මෙන්න මේ වගේ එතකොට අපිට ඍජු කොණාශ්‍රය ලැබෙන්නේ නැහැ. හරි? මේක අලෝගෙන ගියාම. ඉතින් අපිට මේ කපන කොටස ඉතාමත්ම හීනි කොටස් වලට කැපුවොත් අපිට පුළුවන් ඍජු කොණාශ්‍රාකාර හැඩයක් ලබා ගන්න. දැන් බලන්න මේ පළවෙනි කොටසේ පරිධිය කෑල්ල යටපැත්තේ, දෙවෙනි එකේ පරිධිය කෑල්ල උඩ පැත්තේ, තුන්වෙනි එකේ පරිධිය කෑල්ල යටපැත්තේ ওই විදිහට මාරුවෙන් මාරුවට නෙලවන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ පරිධියෙන් භාගයක් මේ පැත්තට එනවා, භාගයක් මේ පැත්තට යනවා. මාරුවෙන් මාරුවට අලවනකොට. එතකොට මට කියන්න දැන් පරිධිය හොයන සූත්‍රය මොකද්ද? දැන් වර්ගඵලය හොයන සූත්‍රේනේ ගොඩනගා ගන්න යන්නේ. පරිධිය හොයන සූත්‍රය ඇවිල්ලා 2πr. එහෙමනම් 2πr වලින් භාගයක් මේ පැත්තට යනවා. 2πr වලින් භාගයක් මේ පැත්තට එනවා. පරිධියෙන් භාගයක් උඩට යනවා. පරිධියෙන් භාගයක් යටට එනවා. එතකොට මේ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය සමාන වෙන්නේ මේ වෘත්තයේ වර්ගඵලයට. එහෙනම් මේ වෘත්තයේ වර්ගඵලය හෙව්වත් එකයි, මේ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය හෙව්වත් එකයි. ඒකින්ද අපි දැන් මේ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලයට සමාන හින්දා වෘත්තයේ වර්ගඵලය ඍජු කොණාශ්‍රයේ වර්ගඵලයේ දිගඵලයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 2πr බෙදීම 2 කියන එක ගුණ කරනවා පළල r වලින්. එතකොට මේ දෙකට දෙක කැපිලා ගිහිල්ලා අපිට උත්තරයක් ලැබෙනවා මොකද්ද? 5r r වලින් ගුණ කළාම 5r වර්ගය කියලා. අපිට වෘත්තයක වර්ගඵලයේ සඳහා සූත්‍රයක් ලබා ගන්න පුළුවන් මොකද්ද? 5r වර්ගය. කියන්නේ r දෙපාරක් ගුණ වෙනවා. තේරුණා? 5r වර්ගය. ඉතින් මේ වෘත්ත පිළිබඳ ගණන් හදනකොට මම ඕගොල්ලන්ට චූටි චක්‍රයක් දෙන්නම්. දැන් අපි දන්නේ දෙවරක් චක්‍රේ, තුන්වරක් චක්‍රේ, හතරවරක්, පස්වරක්, හයවරක්, හතරක් ඒ විදිහේ චක්‍රේ. ඉතින් මේ වෘත්ත පිළිබඳ ගණන් හදනකොට ඔයගොල්ලෝ පරිධිය හොයන ගණන් වලදීත් එහෙම. මෙන්න මේ චක්‍රේ චුට්ටක් 3ක් 4ක් විතර මතක තියාගත්තොත් හොඳයි. 3.5 එකක් 3.5යි. 3.5 දෙකක් 7යි. 3.5 3ක් කීයද?
10.5යි. ඒ වගේම 3.5 ඒවා 4ක් 14යි. බලන්න 3.5 7 10.5 14 ওই විදිහට සාමාන්‍යයෙන් වෘත්ත පිළිබඳ ගාණක් එනකොට මේ 3.5 ගුණාකාරයක් තමයි අරයට දෙන්නේ. මොකද 7ත් එක්ක කැපිලා යන හින්දා. තේරුණා? ඒකින්ද අපිට මේ ඊටාත්ම මෙන්න මේ චක්‍රය ඒ කියන්නේ 10.5 කරේ දුන්න ගමන් අපි දැනගන්න ඕනේ 3.5 ඒවා තුනක් තියෙනවා කියලා. 14 නම් ප්‍රශ්නයක් නැහැ 7 ඒවා දෙකයිනේ. මේ තේරුණාද දැන් 3.5 7ත් එක්ක 4 තියෙනවා 3.5 ඒවා දෙකක් කියලා අපි දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි පොඩ්ඩක් සුළු කිරීම වලදී. එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක තියාගමු. අපි දැන් යමු ගණන් කීපයක් හදන්න. දැන් අපි බලමු පළවෙනි එක. අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක වර්ගඵලය කීය? මම වෘත්තයක් ඇන්දේ නැහැ අරය 7ක් ලකුණු කරපු. මේ වෘත්තයේ වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා දැන් හොයාගත්තා 5r වර්ගය. ඒ කියන්නේ 7න් 22 5 වලට ගන්න අගය 7න් 22 ඒක ගුණ කරන්න ඕනේ r වර්ගයෙන්. ඒ කියන්නේ අරය 7යිනේ. ඒ කියන්නේ r වර්ගය කියන්නේ 7 වරක් 7න්. එතකොට මේ 7 එක 7ක් කැපිලා යනවා. අපිට උත්තරය ලැබෙනවා කීයද? අපිට උත්තරය ලැබෙනවා 22 7න් ගුණ කළාම 154ක්. ඒකක වර්ග සෙන්ටිමීටර්. හරි. අපි බලමු අරය සෙන්ටිමීටර් 10.5ක් වන වෘත්තයක වර්ගඵලය. එතකොට අපි ආදේශ කරලා කෙලින්ම ලියමු 7න් 22 ගුණ කිරීම 5 ගුණ කිරීම r වර්ගය. r වර්ගය කියන්නේ 10.5 ගුණ කිරීම 10.5. දැන් අපි මේක කපන්න ඕනේ. මම අර 3.5 චක්‍රේ කිව්වේ මේ බලන්න 10.5ට තියෙනවා 3.5 ඒවා 3ක් 7ට තියෙනවා 3.5 ඒවා 2ක්. දෙකද? ඒතර බලන්න දශම ඒ ටික දශම නැහැ වගේ අපිට සුළු කර ගන්න පුළුවන් නේද? ඒතර මේ දෙකට දෙකේවා 1යි 22ට දෙකේවා 11යි. එතකොට එනවා 11 සරත් 3 33 10.5න් ගුණ කරලා උත්තරේ අපිට ගන්න පුළුවන්. 11 සරත් 3 33 10.5. ඉතින් 105 33න් අපිට පුළුවන් නේ පැත්තක ගුණ කරගන්න 105 33න්. ඔය 3465ක් එනවානේ. එහෙම 105 33න් ගුණ කරලා අපි එක දශම ස්ථානයක් මේකේ උත්තරයට තියන්න ඕනේ. මෙතන දශම ස්ථාන එකක සංඛ්‍යාවක්. එහෙනම් අපිට උත්තරේ එනවා 346.5යි වර්ග සෙන්ටිමීටර්. හරි. මේ වගේ වෙලාවට දශම ගුණ කිරීම මතකයි නේද? 33 105න් ගුණ කරලා උත්තරේ අරගෙන ඒකේ එක දශම ස්ථානයක් මේ උත්තරේට තියන්න ඕනේ. මෙතන එකක් තියෙන හින්දා. රයිට්. ඊළඟ විස්කම්භය 7යි. විස්කම්භයනේ 7 අරය නෙමෙයි. ඒතර අරය ඇවිල්ලා එක්ක 3.5 කියලා ගන්න ඕනේ. එක්ක අරය ඇවිල්ලා 7 බෙදීම 2 කියලා ගන්න ඕනේ. රයිට්. අපි බලමු 5r වර්ගයට ආදේශ කරලා 5 කියන්නේ 7න් 22යි. අපි අරය r වර්ගයනේ දැන්. අරයට දාමු 7 බෙදීම 2 කියලා. r වර්ගයේ හින්දා 7 බෙදීම 2 දෙපාරක් දාන්න ඕනේ. නේ? මෙතන 7 කැපිලා ගියා. මෙතන 2කුත් කැපිලා යනවා. ඒතර බලන්න. අපිට එන්නේ 11 සරක් 7 77 බෙදීම 2යි කියලා. 77 2ෙන් බෙදුවාම කීයද? 38.5යි. වර්ග සෙන්ටිමීටර් 38.5යි. අපි බලමු මේ විදිහට තව ගණන් කීපයක් හදලා. හොඳයි. මෙතන තියෙන්නේ සමචතුරස්‍රය සහ වෘත්තයක්. සමචතුරස්‍රයේ පාදයක් සෙන්ටිමීටර් 28යි. එතකොට මට කියනවාද බලන්න මේ රූපයට අනුව වෘත්තයේ අරය කීයක් වෙන්න ඕනේද? වෘත්තයේ අරය මෙතන ඉඳලා මෙතනටම දිග නම් 28යිනේ. එහෙනම් අරය වෙන්න ඕනේ කීයක්ද? සෙන්ටිමීටර 14ක්.
සෙන්ටිමීටර් 14ක් අරේ වෙන්න ඕන. දැන් අපෙන් අහන්නේ අඳුරු කළ වර්ගඵලය. අඳුරු කළ වර්ගඵලය. එතකොට අපි අඳුරු කළ වර්ගඵලය හොයන්නේ කොහොමද? කියමු බලන්න. අපි කරන්න ඕනේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් වෘත්තයේ වර්ගඵලය අඩු කිරීම. නේද? මට කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ ඒක හොයන්නේ කොහොමද? 28 වරක් 28. එකෙන් අඩු කරන්න ඕනේ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලයේ සූත්‍රය 5r වර්ගය. 5 කියන්නේ 7න් 22 r වර්ගයනේ. අරේ 14යි නම් 14 වරක් 14. පැහැදිලිද? 14 වරක් 14. දැන් අපි 28 වරක් 28 හොයා ගන්නත් ඕනේ. මේක සුළු කර ගන්නත් ඕනේ. මෙතන නම් 7 ඒවත් 2යි. අපි බලමු 28 වරක් 28. හත්සිය 84. එකෙන් අඩු කරන්න ඕනේ මෙතන 22 ඒවා දෙකක් 44යි 44 14න් ගුණ කරලා 44 14න් ගුණ කරලා එන උත්තරේ. උත්තරේ 616. දැන් අපි මේ දෙක අඩු කරලා අපි ඒවා අඳුර කරපු කොටසේ වර්ගඵලය අරන් දෙමු. 4න් 616ක් නේ අඩු කරන්න ඕනේ. 14න් 6ක් 8යි 7න් 1ක් 6යි 7න් 6ක් 1යි. උත්තරය වර්ග සෙන්ටිමීටර් 168. බලන්න ළමයි මම මේ එක තැනකවත් සෙන්ටිමීටර් දැම්මේ නැහැ. හැබැයි ඔක්කොම සෙන්ටිමීටර් වලින් තියෙන හින්දා හැබැයි අවසාන උත්තරයට මම ඒකක අනිවාර්යෙන් දාලා තියෙනවා. හරිද? ඒක තමයි අපි බලන්නේ උත්තරේට ඒකක තියෙනවද කියලා. රයිට්. අපි බලමු තව ගානක්. හොඳයි. දැන් මෙතන තියෙනවා මම රූපයක් ඇඳලා අපේ පස්වෙනි ගාන නෙමෙයි. මේ රූපයේ ඔක්කොම ටික අඳුරු කරලා තියෙනවා. මේ අඳුරු කරපු වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. මෙතන තියෙන ඔයගලන්ට පේනවද මේ ඉරි 2 2 2 2. ඉරි 2 ගානේ ගහපු මේ හැමතැනම ඉරි 2 2 ගහලා තියෙනවා. මේ පාදයන් සියල්ල සමානයි. එකක් 7යි කියලා ලකුණු කරලා තියෙනවා. ඔය හැමතැනම එනම් ඔය ඉරි 2 ගහලා තියෙන පාද සියල්ලම සෙන්ටිමීටර 7යි. ඒතර කොහොමද අපි මේ සම්පූර්ණ අඳුරු කරපු රූපේ වර්ගඵලය හොයන්නේ? ඔයගලන්ට පේනවද මේ එක කේන්ද්‍රික ඛණ්ඩයක් අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක් එතන තියෙනවා. එතකොට මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ කෑලි 4ක් තියෙනවා. ඒ කේන්ද්‍රික ඛණ්ඩ කෑලි 4ෙම අරේ වෙන්නේ 7යිනේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩ කෑලි 4ෙම අරේ වෙන්නේ 7යි. ඔය කේන්ද්‍රික ඛණ්ඩ කෑලි 4ම අපි එක්කහු කරොත් බලන්න අරය 7ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩ කෑලි 4ම අපි එක්කහු කරොත් මේ බලන්න අපිට වෘත්තයක් ලැබෙනවානේ. මේ කෑලි 4න් අපිට වෘත්තයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ 4 කියන්නේ වෘත්තයක්නේ. එතකොට වෘත්තයකට සමචතුරස්‍රයේ වර්ගඵලය එකතු කරා නම් හරි. ඒ කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය ඇවිල්ලා 7 වරක් 7. මේකට අපි එකතු කරන්න ඕනේ අරය 7ක් වෙන වෘත්තයක සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය. කෑලි 4ම එනවා එතකොට. වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය 5r වර්ගය. අරේ දාන්නේ 7යි. එතකොට 4ක් 7 49යි. 49ට අපි එකතු කරමු 2 නෙමෙයි 5 කියන්නේ 7න් 22යි. ගුණ කිරීම අරය 7 නම් 7 වරක් 7. හරිනේ? අරය 7යි. එතකොට 49 එකතු කිරීම 22 7ක් 154යි. 9යි 4යි 13යි එකක් ඉතුරුයි. 5යි 4යි 9යි 1යි 10යි එකක් ඉතුරුයි 2යි. උත්තරය වර්ග සෙන්ටිමීටර් 203යි. අමාරු නෑ නේද? අපි තේරුම් ගන්න ඕනේ මේ කෑලි 4ම අපිට වෙන වෙනම හොයන්න ඕනේ.
මේ හතරම අපි එක ගොඩකට දැම්මොත් සම්පූර්ණ වෘත්තයක් අර 7ක් වන වෘත්තයක් හදාගන්න පුළුවන් කියලා අපි අවබෝධ කරගත්තා නම් මේක ඉතාමත්ම පහසු ගානක්. හරිනේ? ඊළඟට 6 වෙනි ගාන මෙතන තියෙනවා විශාල වෘත්තෙකුයි කුඩා වෘත්තෙකුයි මේ දෙකම ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක්. ඒක කේන්ද්‍රීය එකම කේන්ද්‍රයේ තියෙන වෘත්ත දෙකක්. එකක ආරය 7යි. ඊට පස්සේ මේකට මේ පිටතින් තියෙන මීටර 7ක්. මෙතනත් 7යි මේ දුර. එතකොට මෙතන මෙතනට 7යි මෙතන මෙතනට 7යි. එහෙනම් සම්පූර්ණ ආරය වෙන්නේ ලොකු වෘත්තේ 14යි. ඒතර ලොකු වෘත්තේ ආරය 14යි. කුඩා වෘත්තේ ආරය වෙන්නේ 7යි. අපි ඉස්සෙල්ලාම ඒක තේරුම් ගන්න ඕනේ. විශාල වෘත්තේ ආරය 14ක් වෙනවා කියලා. මේ මීටර මේ අච්චුපතේ ගානක් මේකේ තියෙන්නේ මේ තියෙන්නේ මල් වෘත්ත අරය මීටර 7ක් වන වෘත්තාකාර පාත්තියක්. ඒකට පිටින් මීටර 7ක් පළලින් මේ මල් වවලා තියෙන පාත්තියක් තියෙන ඔන්නෝම ගානක් තමයි තියෙන්නේ. ඒතර මේ වටේ මල් වවලා තියෙන්නේ මේ අඳුරු කරපු කැලේ. ඉතින් අහලා තියෙන්නේ මල් වවපු කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. මම ඒ ටික දුන්නේ නැහැ. හොඳේ? හරි. එහෙනම් කොහොම හරි මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? ලොකු වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ කුඩා වෘත්තයේ වර්ගඵලය. ඒ කියන්නේ විශාල වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ කුඩා වෘත්තයේ වර්ගඵලය. එතකොට විශාල වෘත්තයේ අරය දාන්න ඕනේ වර්ගඵලය ලියනකොට අරය 14ක් දාන්න ඕනේ. එහෙනම් එතන අපි ලියමු ආදේශ කරලාම ලියමුනේ 5r වර්ගය. 5r වර්ගය කියන්නේ 14 වර්ගය. අඩු කිරීම කුඩා වෘත්තයේ වර්ගඵලය කියන්නේ එතන ආරය 7 දාමු. 5r වර්ගය. 7න් 22 ගුණ කිරීම 7 වර්ගය. දැන් ඕගොල්ලන්ට මේක 14 වරක් 14 කියලා ලියලා වෙනම ගානක් වශයෙන් මේකට උත්තරේ ගන්නත් පුළුවන්. 4ක් 7 කියලා ලියලා මේකට උත්තරේ ගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව මෙහෙම හදන්නත් පුළුවන්. බලන්න ඕගොල්ලන්ට පේනවද මේ දෙකේ පොදු සාධකයක් තියෙනව නේද? අපිට පොදු සාධකයේ එළියට ගත්තොත් 7න් 22 කියලා මේකේ 14 වර්ගය ඉතුරු වෙනවා. මේකේ 7 වර්ගය ඉතුරු වෙනවා. හරිද? දැන් මෙතනට මෙහෙම ආවට පස්සේ මේකත් අපිට ක්‍රම දෙකකට හදන්න පුළුවන්. කට්ටියකට 14 වර්ගය අපි හදමුකෝ එහෙම. හොඳයි. එක කට්ටියක් හදනවා මෙහෙම. 7න් 22 ගුණ කිරීම 14 වර්ගය 196යි 7 වර්ගය 49යි. එතකොට එනවා 190න් 49ක් අඩු කරාම කීයද? 6න් 9ක් බෑ 16න් 9ක් 7යි. මෙතන 8යි. 8න් 4ක් 4යි 1යි. ඊට පස්සේ මේක 7න් කැපෙනවා 7ව 2යි 1යි 21යි. 21 වරක් 22. 21 වරක් 22 441ක් අපිට උත්තරේ එනවා. වර්ග සෙන්ටිමීටර්. හරිද? එහෙම හදපු ළමයාට. මෙතනට ආවට පස්සේ තව ළමයෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම හදමු කියලා. කොහොමද? එයාට පේනවා මේක වර්ග දෙකක අන්තරයක් කියලා. ඒ කියන්නේ වර්ග දෙකක අන්තරයක සාධක තියෙනවා එකක් අර x වර්ගය මතකද වර්ග දෙකක අන්තරේ. x වර්ගයේ ඍණ y වර්ගයේ සාධක දෙක මොකද්ද? එකක් x ඍණ y අනිත් එක x ධන y නේ. ඒ ආකාරයට මේකේ එක සාධකයක් 14 ඍණ 7 අනිත් එක 14 ධන 7 කියලා එයාට මේක ලියාගෙන එහෙම හදන්නත් පුළුවන්. අපි බලමු. 14න් 7ක් අඩු කරාම 7යි 14ට 7ක් එකතු කරාම 21යි. බලන්න 7ට 7 කැපිලා ගියා. 21 වරක් 22 නේද මෙතනත් ආවේ. මෙතනත් එනවා උත්තරය 441ක් වර්ග සෙන්ටිමීටර. ඉතින් ඔයගොල්ලන්ට මම කිව්වේ දැන් මේ වගේ ගානක් හදනකොට වෙන වෙනම ගණන් දෙකට උත්තර දෙක අරගෙන හදන්නත් පුළුවන්. පොදු සාධකයේ අරගත්තට පස්සේ මෙහෙම හදන්නත් පුළුවන්. පොදු සාධකයේ ගත්තට පස්සේ මෙහෙම හදන්නත් පුළුවන්. මේක ඕන විදිහකට හදන්න පුළුවන්. රයිට්? හොඳයි නේද? දැන් තේරුණා නේද? ක්‍රම ඕන තරම් තියෙනවා මේ ගාන ගොඩ යන්න. ඊළඟට අපි බලමු ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය. ඔයගලගේ ගණිතාගාරයේම ඇති තියෙන ගණිතාගාර තියෙන ළමයින්ගේ ත්‍රිකෝණ ප්‍රිස්ම ඇති.
ඝන වස්තුව. මේ වස්තුව ගත්තාම ඒකේ තියෙනවා ළමයි මේක ත්‍රිමාන රූපයක්නේ. මේකේ තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක්. හරි? ඒ වගේම මේකේ තියෙනවා මේ දෙපැත්තට ඍජු කොණාශ්‍ර දෙකකුයි යට පතුලේ ඍජු කොණාශ්‍ර එකකුයි. ඔක්කොම ඍජු කොණාශ්‍ර තුන. මේ වගේ ඝන වස්තුවක් ඔයගොල්ලෝ චූටි පන්තිවලදී හදලා නැද්ද? නිකන් අර මල් පෙති කෑලි දාලා කරකෝ බලන එකක්. බහුරූපේක්ෂයක් හදලා නැහැ. ඒ කාලේ අපි පොඩි පන්තිවලදී හදනකොට මේකට හොයාගත්තේ ඍජු කෝණාශ්‍රාකාර සමාන වීදුරු කෑලි තුනක් අරගෙන ඒ තුන අර මේ විදිහට ප්‍රිස්මයක් ත්‍රිකෝණ ප්‍රිස්මය හැදෙන විදිහට තුන තියලා අපි කළු ටේප් වලින් මෙහෙම නැත්නම් අර කළු සෙලෝ ටේප් තියෙන්නේ. කළු ටේප් වලින් ඔතනවා. ඔතලා ඉවර වෙලා ඊට පස්සේ අර ත්‍රිකෝණාකාර මූණත් පැති දෙකෙන් එක පැත්තකට සුදු පාට ටිෂු කෑල්ලක් තියලා ඒක පොඩක් මේ අලව ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් මොකද කරන්නේ? වීදුරු කෑලි මල් පෙති කෑලි පාට පොඩි ඒවා දාලා අපි කරකෝ බලනවා. ලස්සන දර්ශන ලැබෙනවානේ. කරකවන්න එක විදිහට. ඒ අන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය. මම පොඩ්ඩක් මතක් කරේ. ඒ දැන් පැහැදිලිනේ ඍජු කොණාශ්‍ර තුනක් තියෙනවා. හරිද? එතකොට බලන්න මේකේ සාමාන්‍ය දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි දැන් කලින් ඉගෙන ගත්තානේ. මේකේ ලම්බ උස හොයාගත්තොත් අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ එක ඍජු කොණාශ්‍රයක දිග x වෙනවා. මේ මෙතන එක පාදයක් x වෙනවා. පළල මේ දිග a. හරිද? මෙතන x වෙනවා අනිත් එකේ a. අනිත් එකක පළල y වෙනවා දිග a වෙනවා. දිග a වෙනවා. මේ පාදේ a. අනිත් එකේ එක මේ ඍජු කොණාශ්‍රය ගත්තොත් එහෙම එකක් පළල x z වෙනවා. දිග a වෙනවා. හරිද? ඔය විදිහට ලැබෙනවා අපිට. ඒ කියන්නේ ඍජු කොණාශ්‍ර තුනේ පළලවල් තුන තමයි මේ පාද තුනේ ත්‍රිකෝණයේ පාද තුනේ දිගවල් තුන වෙන්නේ. මේ එකක පළල x එකක පළල y එකක පළල z. හරිද? එතකොට මේ කෑල්ල වෙනමම හොයා ගන්නවා නම් ඒ x වලින් ගුණ කළාම අපිට ඒ කෑල්ලේ විතරක් වර්ගඵලය හොයන්න පුළුවන්. ඊළඟට මේ කෑල්ලේ වර්ගඵලය හොයන්න ඕන නම් ඒ ගුණ කිරීම y වලින් අපිට ඒ උත්තරේ ගන්න පුළුවන්. මේ කෑල්ලේ වර්ගඵලය හොයන්න ඕන නම් ඒ ගුණ කිරීම z වලින් එහෙම වර්ගඵලය ගන්න පුළුවන්. මේ ඍජු කොණාශ්‍ර තුනේම වර්ගඵලය එකපාර ගන්න නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මෙතනින් අදහසක් කියන්න බැරිද? මේ සම්පූර්ණ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය එකපාර හොයන්න බැරිද? ඒ කියන්නේ x ධන y ධන z. x ධන y ධන z කියන එක අපි කෙලින්ම a වලින් ගුණ කරොත් අපිට මේ ඍජු කොණාශ්‍ර තුනේම වර්ගඵලය එකපාර හොයාගන්නත් පුළුවන්. ඒ කියන්නේ බලන්න මොකද්ද මේ x ධන y ධන z කියන්නේ කියලා. මේ ත්‍රිකෝණයේ පරිමිතිය දිගෙන් වැඩි කරාම ඒ වලින් කියන්නේ දිගෙන් වැඩි කරාම අපිට කෙලින්ම මේ ඍජු කොණාශ්‍ර තුනේම වර්ගඵලය එකපාර හොයාගන්න පුළුවන්. හරිද? ඒක හොයාගෙන ත්‍රිකෝණාකාර මුහුණත් එකක වර්ගඵලය හොයලා ඒ වගේ දෙකක් ගත්තා නම් හරිනේ. ඒතර මුල් පෘෂ්ඨ වර්ගඵලය මේ විදිහට හොයන්න පුළුවන්. අපි බලමු ගැටලු කිහිපයක් සාකච්ඡා කරලා. හොඳයි ළමයි, දැන් මෙන්න මේ දත්තයන් දීලා අපිට කියනවා මේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. වෙන වෙනම කොටස් කරලා දීලා නැහැ. එහෙමනම් අපි හොයන්න ඕනේ ඉස්සෙල්ලාම ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයේ පාද තුන තමයි දීලා තියෙන්නේ. අපිට ත්‍රිකෝණයේ ලම්බ උස දීලා නැහැ. එතකොට අපිට පුළුවන් බලන්න සමාන පාද දෙකක් තියෙනවා. සමමිතියට අනුව අපි මෙන්න මෙහෙම ලම්බකයක් ඇන්දොත් ඕගලන්ට පේනවද සම ද්විපාද ත්‍රිකෝණයක් නේ. එතකොට මේ 24 කියන පාදේ දෙකට බෙදෙනවා. මේකත් 12යි මේකත් 12යි. ඊට පස්සේ අපිට මේ ලම්බ උස හොයාගන්න පුළුවන් දැන් මේ එක ත්‍රිකෝණයකට එක ඍජුකෝණී ත්‍රිකෝණයකට මොකද දාන්නේ? පයිතගරස් සම්බන්ධය දාලා. මොකද්ද මේකේ පයිතගරස් සම්බන්ධයේ කර්ණය හඳුනගන්න අංශක අණුවේ මුල්ලට ඉදිරියෙන් තියෙන කර්ණය. එහෙමනම් h වර්ගයේ ධන 12 වර්ගයේ සමාන වෙන්නේ
h වර්ගය දාන 12 වර්ගය සමාන වෙන්නේ 13 වර්ගයට. ඉතින් බලන්න මේකත් ගානේ කොටසක්. ඒගොල්ලෝ h හොයන්න කියන්නේ අපිට. අපි දැනගන්න ඕනේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයනවා නම් h හොයාගන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් h වර්ගය ධන 144 සමානයි 13 වර්ගය 169යි h වර්ගය සමානයි 169න් 144ක් අඩු කරන්න ඕනේ. එතකොට එනවා අඩු කළාම 25ක්. එහෙනම් h සමානයි 25 වර්ගමූලය සෙන්ටිමීටර් කීයද? 25 වර්ගමූලය සෙන්ටිමීටර් 5ක් කියලා අපිට ලැබෙනවා. දැන් අපි ඔන්න ලම්බ උස දන්නවා. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න. දැන් අපි හොයමු ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. භාගය ගුණ කිරීම මේ ත්‍රිකෝණය ආධාරක පාදයේ 24යි ලම්බ කුස දැන් හොයාගත්ත 5යි. ඒතර ආධාරකයේ 24යි ලම්බ කුස 5යි. දෙකේව 12යි උත්තරය වර්ග සෙන්ටිමීටර 60ක් අපිට ලැබෙනවා. ඔන්න දැන් අපි දැන් ලකුණු යම් ප්‍රමාණයක් අරගෙන ලම්බ උස හේවුවා. ඒකටත් ලකුණු ටිකක් තියෙනවා. ත්‍රිකෝණයක වර්ගඵලයක් හොයලා තිනවා. ඒකටත් ලකුණක් තියෙනවා යම් ලකුණක්. දැන් අපිට පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඒ කියන්නේ 60ව කීයක් එකතු වෙන්න ඕනේද? ත්‍රිකෝණ දෙකක් තියෙනවානේ. 60ව දෙකක් එකතු වෙනවා. ඊට අමතරව ඍජුකෝණාශ්‍ර තුනක් තියෙනවානේ. එතකොට මේ ඍජුකෝණාශ්‍ර තුනේ පරිමිතිය ඍජුකෝණාශ්‍ර තුනේම වර්ගඵලය අපිට එකපාර හොයාගන්න ක්‍රමයක් මම ඔයගලන්ට ඉගැන්නුවා. මේ ත්‍රිකෝණේ පාද තුන එකතු කරලා 40න් ගුණ කරා නම් හරියි කියලා. මතකද? ඒ කියන්නේ 13යි 13යි 24යි. 13යි 13යි 24යි එකතු කරලා 40න් ගුණ කරා. ඒ කියන්නේ 13 වරක් 40කුයි 13 වරක් 40කුයි 24 වරක් 40කුයි කියන එකනේ. ඍජුකෝණාශ්‍ර තුන. එකපාරම මෙහෙම ගත්තේ. මෙතන 120යි 13යි 26යි 36යි 46යි 50යි. ඒ ටික එකතු කරාම 50යි 50 ඒවා 40ක්. එතකොට 120ට එකතු කරන්න ඕනේ 50 වරක් 40 2000යි. ඒ කියන්නේ 2120යි. වර්ග සෙන්ටිමීටර් 2120ක් වෙනවා. බලන්න ඍජුකෝණාශ්‍ර තුනේ වර්ගඵලයට ඇවිල්ලා තියෙනවා 2000. තේරෙනවද? ත්‍රිකෝණ දෙකේම 120යි. එතකොට 2120ක් අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ලැබෙනවා. හොඳයි නේ ගන්න. රයිට්. අපි බලමු තව ගන්න. මේ රූපයට අනුවත් මේ දීලා තියෙන තොරතුරු වලින් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. දැන් බලන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න නම් මේ පාදේ ඕනේ නැහනේ. 8යි 6යි තිබ්බනම් ඇතිනේ ආධාරකයේ ලම්බ කුසයි. හැබැයි මේ පාදේ හොයාගන්න වෙනවා. මොකක් හොයාගන්නද? අර එතන තියෙන ඍජුකෝණාශ්‍රය වර්ගඵලයක් තියෙනවනේ. ඒක හොයාගන්න නම් මේ පාදේ අනිවාර්යෙන් හොයන්න වෙනවා. එහෙනම් අපි ඔක්කොටම ඉස්සෙල්ලා මේ පාදේ දිග හොයාගෙන ඉන්න. ඒගොල්ලෝ ඒක අපිට කියන්නේ නැහැ. හොඳේ. එහෙනම් අපි මේ පාදයට x කියලා දාගෙන පයිතකර සම්බන්ධය දාමු. x වර්ගයේ කරණයෙන් x කියන්නේ x වර්ගයේ සමානයි 6 වර්ගයේ ධන 8 වර්ගය. x වර්ගයේ සමානයි 6 වර්ගයේ ධන 8 වර්ගය දාලා පයිතකර සම්බන්ධය දාලා අපි ඉස්සෙල්ලම x කියන පාදය හොයාගමු. 36යි ධන 64යි. එකතුව 100ක් එනවා. 36 64 එකතු කරා. x වර්ගයට 100 නම් එහෙනම් x කියන්නේ 100 වර්ගමූලය නේද? සෙන්ටිමීටර් 10යි. ඔන්න අපි මේ පාදෙ දිග සමානයි සෙන්ටිමීටර් 10ක් කියලා හොයාගත්තා. හොඳේ. හොයාගත්තු ඉඳන් මම පොඩ්ඩක් රවුම් කරලා තියන්නම්. දීලා තිබ්බේ නැහැ. දැන් අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයමු නේද? ත්‍රිකෝණයක ඒ කියන්නේ එකක වර්ගඵලය. භාගී ගුණ කිරීම මේක ඇවිල්ලා ඍජුකෝණී ත්‍රිකෝණය යන්නේ. ආධාරකය 8යි ලම්බ උස 6යි. එතකොට දෙකේ වාටට 4ක් තියෙනවා. උත්තරේ එනවා කීයද? 24යි වර්ග සෙන්ටිමීටර. දැන් අපි මේ ප්‍රශ්නයට උත්තරේ දෙන්න පුළුවන් නේද? දැන් අපි ඍජුකෝණාශ්‍ර තුනේ වර්ගඵලය කියලා වෙනම පියවරක් හදන්න නැතුව අපි එකපාරම ලියමු බලන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය.
මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් තියෙනවානේ 24 ඒවා දෙකක් ඉන්න ඕනේ. 24 ධන 24. මේකට තව එකතු වෙන්න ඕනේ මොකද්ද? අර ඍජු කෝණාශ්‍ර 3. ඒ ඍජු කෝණාශ්‍ර 3 අපිට හොයන්න පුළුවන් මේ ත්‍රිකෝණේ පාද තුනම දන්නවනේ. අර කෙටි ක්‍රමයෙන්. එහෙනම් තුනම එකපාර හොයන්න නම් 6 ධන 8 ධන 10 6 ධන 8 ධන 10 කියන එක 12න් දිගෙන් ගුණ කරා නම් හරි නේද? මොකද එකක වර්ගඵලය එනවා 6 වරක් 12න්. අනිත් එක එනවා 8 වරක් 12න්. අනිත් එක එනවා 10 වරක් 12න්. ඒකින්ද අපි අර හොයාගත්තු කෙටි ක්‍රමයෙන් අද 24යි 24යි 48යි. මෙතන එකතුව 10යි 18යි 18යි 6යි 24යි. 24 වරක් 12. ඒ කියන්නේ 48ට එකතු කරන්න ඕනේ 24 වරක් 12. 12 සරක් 4 48න් 8 දැම්ම 4ක් ඉතුරුයි. 12 සරක් 2 24යි 4යි 28. 288. ඊළඟ මේ දෙක එකතු කරමු. 8යි 8යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 2යි 1යි 3යි. වර්ග සෙන්ටිමීටර් 336යි. පැහැදිලිද? මොකද කරේ ඉස්සෙල්ලම අපි මේ x දාන්න නැතුව මුළු පෘෂ්ඨ වර්ගඵලය අවසන් කරන්න බෑ. එහෙනම් අපි ඔක්කොටම ඉස්සෙල්ලා පයිතගොරස් සම්බන්ධයෙන් x හොයාගත්තා. ඊට පස්සේ අපි එක ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වා. ඒ වගේම ත්‍රිකෝණ දෙකක් තියෙන ඉඳලා 24 ඒවා දෙකක් ගත්තා. සහ ඍජු කෝණාශ්‍ර 3 මේ විදිහට අරගෙන හෙව්වා. හරිනේ? දැන් අපි බලමු පොඩ්ඩක් සංකීර්ණ ගානක් චුට්ටක් වෙන්න. මේ ප්‍රිස්මයේ මෙන්න මේ මුල්ල ත්‍රිකෝණාකාර මේ මුල්ල 90යි. මේකේ 6යි 10යි. මේ පාදේ දීලා නැහැ නේද? මේක දීලා නැහැ. මේ දිගත් L එකක් දන්නේ. L තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට කියලා තියෙනවා මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය 528යි. හරිද? එහෙනම් අපි ඔක්කොටම ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මේ දන්නේ නැති මුළු පෘෂ්ඨ වර්ගඵලය ලියන්න මේ පාදයක් දැනගෙන ඉන්න එපැයි නේද? එහෙනම් මේකට කීයද කියලා හොයාගෙන ඉන්න ඕනේ. මේක අපි x කියලා ගමුකෝ. ඔන්න දැන් මම x කියලා දාගත්තේ මම. මොකද මම දැන් මෙතන a b ඒ වගේ නම් කරලත් නැති හින්දා x දාගෙන මම දැන් x හොයනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා අපිට පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. ඔන්න මම දානවා. කර්ණය හඳුනාගත්තා. ඍජුකෝණයේ ඉදිරියෙන් තියෙන කර්ණය. එහෙනම් x වර්ගයයි 6 වර්ගයයි එකතු කරාම සමාන වෙන්න ඕනේ 10 වර්ගයට. x වර්ගයයි 6 වර්ගයයි එකතු කරාම සමාන වෙන්න ඕනේ 10 වර්ගයට. 6 වර්ගයේ 36යි. 10 වර්ගයේ 100යි. එතකොට x වර්ගයේ සමාන වෙනවා 100න් මේ 36 එහා පැත්තට යනකොට අඩු වෙනවා. එතකොට x වර්ගයේ සමාන වෙනවා 64ට. x කියලා කියන්නේ එතකොට 64 වර්ගමූලය කීයද? 8ට. ඔන්න අපි x වලට 8යි කියලා හොයාගත්තා. x සමානයි 8යි කියලා අපි හොයාගත්තා. දැන් මේ පාද තුනක් දන්නවා. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය 528යිනේ. එහෙනම් දැන් අපි ලියන්න යන්නේ සමානයි 528 වෙන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට. තේරුණාද? එහෙනම් දැන් මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ලියමු අපි. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ඒකේ ළමයි දැන් මේකනේ ඍජුකෝණය. එහෙනම් ආධාරකයේ 6 ගත්තොත් ලම්බක උස 8යි. ආධාරකයේ 8 ගත්තොත් ලම්බක උස 6යි. එහෙනම් භාගය ගුණ කිරීම ආධාරකයේ 6 ගත්තොත් ඒ ආධාරකයට තියෙන ලම්බක උස 8යි. මේ වගේ ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේකට තව එකතු වෙන්න ඕනේ ඍජුකෝණාශ්‍ර 3ක්. එතකොට ඒ ඍජුකෝණාශ්‍ර 3ේ වර්ගඵලය හොයන්න අපි ත්‍රිකෝණයේ පරිමිතිය දිගෙන් ගුණ කරාම හරි කිව්වනේ. මතකද? මම අර අද කියලා දුන්න ඒ මූලධර්මයේ. එතකොට 6යි 8යි 10යි එකතු කරලා 6යි 8යි 10යි එකතු කරලා ඒක දිග L වලින් ගුණ කරාම අපිට ඍජුකෝණාශ්‍ර 3 එනවා. දැන් මේ තියෙන්නේ ත්‍රිකෝණ දෙක. මේ තියෙන්නේ ඍජුකෝණාශ්‍ර 3ේම වර්ගඵලය L දන්නේ නැති හින්දා L දැම්ම අපි එතන L කියලා දිගට. මේ උත්තරය සමාන වෙන්න ඕනේ කීයටද? ඒගොල්ලෝ කියන 528ට.
දැන් හරි බලන්නකෝ මේකේ දන්නේ නැති ඒවා තියෙන්නේ L විතරනේ. අපිට L හොයලා දෙන්න පුළුවන්. සුළු කරමු නේද? මේ දෙකට මේ දෙක කපලා දාමු. ඔක්කොම ගුණ කිරීමනේ තියෙන්නේ. 6 වරක් 8 එතනට එනවා 48. දාන. මේ වරහණය ටික එකතු කරාම 18යි 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 6යි 24යි 24යි ගුණ කිරීම L කියන්නේ 24යි L සමානයි 528. ඔයගොල්ලන්ට පුළුවන් මේවා වෙන වෙනම වගන්ති වශයෙන් හොයාගෙන ඊට පස්සේ සමීකරණය ලියන්න. හොඳේ? මම එකපාරම මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ලිව්වා. මේක වෙනමම හොයාගත්ත හැකි මේ කැල්ල වෙනමම හොයාගත්ත ඊට පස්සේ මේ දෙක එකතු කරලා සමාන කරනවා 528. දැන් 24යි L සමාන වෙන්නේ 528 අඩු කිරීම 48. මේ 48 සමාන ලක්ෂණයෙන් දකුණු පැත්තට අඩු කිරීමක් වශයෙන් අරන් ඊට පස්සේ අපි අඩු කරමු 8න් 8ක් අඩු කරාම 0යි 2න් 4ක් බෑ 12න් 4ක් අඩු කරාම 8යි දැන් මෙතන 4යි 24යි L සමානයි 480. දෙපැත්තම බෙදමු අපි 24න්. එතකොට අපිට L සමානයි හරියටම 24 ඒවා දෙකක් නේද 48. L සමානයි සෙන්ටිමීටර් 20ක් යනවා. ඒ කියන්නේ මේ ප්‍රිස්මයේ දිග සෙන්ටිමීටර් 20යි. හරි. ඔන්න එතකොට අපිට පුළුවන් මේ විදිහට සංකීර්ණ ගැටලුවකුත් සමග මේ වර්ගඵලයේ පාඩම ඔයගොල්ලන්ගෙන් තුන්වෙනි වාරේ මේ පාඩම අවසන් කරන්න. එහෙනම් මම හිතනවා මේක තේරුම් ගන්න ඇතේ කියලා. තේරුම් ගියේ නැත්නම් තව පාරක් මේ වීඩියෝ බලන්න. බලලා හොඳට තේරුම් ගන්න. එතකොට ඔයගොල්ලන්ට 11 වසරේදී 10යිදී 11යිදී ඔයගොල්ලන්ට හරිම පහසු වෙයි ගණිතේ. පුළුවන් තරම් ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මම 8 වසරටත් වීඩියෝ දාලා තියෙනවා 7 වසරටත් දාලා තියෙනවා. ඉතින් මේ 9 හිටියට ඔයගොල්ලන්ට 8 7වත් වීඩියෝස් බලන්න. එතකොට දැනුම වැඩි කරගෙන ශක්තිමත් වෙන්න හැමෝම. එහෙමනම් මම අද දවසේ පාඩම අවසන් කරනවා. මගේ YouTube සිසිර ඇකඩමි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කරපු නැති ළමයි. එහෙමනම් මම අද දවසේ ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.